ආයිබෝවන් සැමට කලින් සත්‍ය මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල COVID-19 වෛරසය පැතිර යාමත් සමග හුදකලා කර තිබූ අකුරණ සහ බේරුවල ප්‍රදේශ යලි විවෘත කරයි. ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව සිරිපාදේ ගිය අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය හෙට අලුයම 5ට අවසන්. අරලියගහ මන්දිරයට යන බව ඊයේ කියූ ඒජාපය අද නොයන බව කියයි. දෙමළ ජාතික සන්ධානයේ තීරණය අද රාත්‍රියේ. ජනපතිට රජ්‍ය මුදල් පරිහරණයට පවතින බලතල පිළිබඳව අගමැතිගෙන් පැහැදිලි කිරීමක්. රාජ්‍ය මූල්‍ය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට ඕනෑම සහයක් දෙන බව පාටලී කියයි. ජනපති ජයශ්‍රී මාබෝස් සමිඳුන් වැඳ පුදාගෙන ඓතිහාසික අනුරපුර ආගමික වතාවත් වලට එක්වෙයි. මහර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කළ රැඳවියකු තාප්පයෙන් වැටි මරුට. දැන් දේශීය පුවත් රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දිනේදී අරලියගහ මන්දිරයට කැඳවා සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය සහභාගී වීමට තීරණය කළ බව ඊයේ දින ප්‍රකාශ කළද අද දින ඔවුන් සඳහන් කළේ අදාළ සාකච්ඡාව වර්ජනය කරන බවයි. රට තුළ පවතින තත්ත්වය හමුවේ පසුගිය අප්‍රේල් මාස 25 වන දින පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය කල්දමීමට සිදුවීමත් සමග පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් මේ වන විට කතිකාවක් ගොඩනැගී තිබෙනවා. එවන් පසුබිමක් තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැරණි පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන් හට හෙට දිනේදී අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස දන්වා තිබුණා. රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ. කෙසේ වෙතත් ඊයේ දිනය වන විට එක්සත් ජාතික පක්ෂය අදාළ හමුව සඳහා සහභාගී වන බවට ප්‍රකාශ කළද අද දිනේදී ඔවුන් ඊට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව නිල වශයෙන් යළි රැස්වීමට විකල්පයක් ලෙස මෙම රැස්වීම පිළිගත්තේ නැතත් වර්ධනය වන COVID-19 ජාතික අර්බුදය හමුවේ දේශපාලනය පසෙකට දැමිය යුතු බව පක්ෂයේ නිල ස්ථාවරය බැවින් යළිත් වරක් එය ප්‍රකාශ කිරීම සඳහා රැස්වීමට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබූ බවයි. කෙසේ වෙතත් මෙවැනි රැස්වීමකදී අර්ථවත් සංවාදයක් පැවැත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මතය වන බවත් ඒ වෙනුවට රාජපක්ෂ තන්ත්‍රය අවධානය යොමු කර ඇත්තේ නායකත්වයට ජාතික සමගිය අවශ්‍ය වන මොහොතක පක්ෂ දේශපාලනය කිරීම කෙරෙහි බවත් එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙනවා. එබැවින් මෙම රැස්වීම වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය මේ වන විට තීරණය කර ඇති බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සමගී ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණ අදාළ හමුව සඳහා සහභාගී නොවීමට මේ වන විට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය අද පස්වරුව වනතෙක් අදාළ හමුවට සහභාගී වීමට තීරණය කර නොමැති අතර අද පස්වරුවේ අදාළ පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවයි දෙමළ ජාතික සන්ධානයේ සභාපති එම්.ඒ. සුමන්තිරන් මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හැර පැරණි පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රීවරුන් අදාළ සාකච්ඡාව සඳහා සහභාගී නොවනු ඇති. මේ අතර මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් අද දේශපාලන වේදිකාවේ අදහස් පළ කළා.
මහින්ද රාජපක්ෂ මැතිතුමා සාටක ගැටේටත් එහා ගියපු ගැටයකට දැන් ඉර වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේට ඔක්කොම කැඳෙව්වොත් මේ දුරස්ථභාවයේ තියා ගැනීම මීටරේ දුර පවත්වා ගැනීම ඒවා ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. හැබැයි අරලියගහ මන්දිරේ මේ 225ම දානකොට දුරස්ථභාවයේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් පාර්ලිමේන්තුවට වැඩි කොරෝනා හැදෙන්නේ පරලියගහ මන්දිරේදී. එහෙම්මම ප්‍රශ්නයක් තියෙනවා නම් PCR පරීක්ෂණයේ මන්ත්‍රීවරු 225ටම තියලා පාර්ලිමේන්තුවට කැඳවන්න තිබ්බනේ. අපිට මේකෙන් තේරෙන එකම කාරණාව තමයි විපක්ෂයේ කොරෝනා හවුලක් මේ වෙනකොට නිර්මාණය කරගෙන තියෙනවා. මෙයාලා මේ හවුල ඇති කරගෙන තියෙන්නේ පළවෙනි පරමාර්ථය තමයි කවදාවත් මේ රටේ මැතිවරණයක් නොතිබීම. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වගකීමක් තියෙනවා එතුමාට ඡන්දය ලබා නොදීපු සියලු දෙනාගේම සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න එතුමා ඒ වෙනුවෙන් කටයුතු කරයි. ඒකට කිසිම බාධාවක් අනුර කුමාර දිසානායකට ඒ වගේම සජිත් ප්‍රේමදාසට ඒ වගේම සුමන්දිරන් මන්ත්‍රීවරයා ඇතුළු මේ නඩයට කිසිම අවස්ථාවක අවකාශය ලැබෙන්නේ නැහැ. මේක තනිකරම නාඩගමක් විහිළුවක්. රාජපක්ෂ මහත්තයාට අරලියගහ මන්දිරයට ගෙනල්ලා එතන කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ. ඒ 225ක් වුණාටද පාර්ලිමේන්තුවට කැඳවන්න කියපු හාදයෝ ටික දැන් අරලිය මන්දිරයට රැස් කරන්න හදනවා 225. අපි කිසිසේත්ම සමගි ජන බලවේගයේ විදියට හෙට අරලිය මන්දිරයේ ගිහිල්ලා කෝපි බොණ්ඩ ඉඳගන්නේ නෑ. හෙට දවසට යෝජිත ඒ අරලියගහ මන්දිරයේ ප්‍රිය සම්භාෂණයට හුඟ කාලෙකින් මෙති අමුතුරු හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු දැකපු නැතිඳා අගමැතිවරයා වුණ කැඳවන්නේ නැති. අපි මේ සෙල්ලම් පාර්ලිමේන්තුව ඒ වගේ මේ ප්‍රිය සම්භාෂණය සහභාගී වෙන්නේ නැහැ. ඔතන තීන්දුව ගන්න බෑ. මොකද්ද මේ අරලියගහ මන්දිරයට එන්න බෑ පාර්ලිමේන්තුවම කැඳවන්න කියන එකේ පේන්නේ. ඔවුන්ට ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කළා මේ රටත් ඇමරිකාවක්, ඉතාලියක්, ස්පාඤ්ඤයක් වගේ මළගයක් බවට පත් කිරීමේ කැත අරමුණෙන් කටයුතු කරනවා කියන එක තමයි අපිට පේන්නේ. විසුරුණු මල් පෙති දෝතට ගත් දෝනි ඒ පෙති එක්කර මලක් සොයන බොළඳි සරදන් නොකරමි ආදරයෙන් කියමි විසුරුණු මල් පෙති යලි මලක් නොවේ දෝනි. විසුරුණු පාර්ලිමේන්තුවත් එහෙම තමයි විසුරුණාම විසුරුණා තමයි. ආයි ඒ පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාටවත් කැඳවන්න බෑ. රටට සහ ජනතාවට සෙත්පතා ඓතිහාසික ජයශ්‍රී මා බෝධීන් වහන්සේ අභ්‍යසදී පැවති ආගමික වතාවත් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා. අනුරාධපුර පුදබිම වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේකම සිරිනිවාස මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයා ඉන් අනතුරුව රටට සහ ජනතාවට සෙත්පතා අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මා බෝ සමිඳුන් අභියස පැවති ආගමික වතාවත් තුළ නිරත වුණා. රුවන්වැලි මහා සෑරදුන් අභියස අද උදෑසන පැවති කිරි ආහාර පූජාවටද එක් වූ ජනාධිපතිතුමා ආගමික වතාවතේ නිරත වෙමින් රටටත් ජනතාවටත් සෙත්පතා රුවන්වැලි සෑරදුන් අභියස පැවති විශේෂ සෙත් පිරිත් සජ්ජායනය සඳහා එක් වුණා. රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න නායක හිමියන්ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේ සමග සුහද පිළිසඳරක නිරත වුණා. මිරිසපිටිය රජමහා විහාරස්ථානයේ වෙතද ගිය ජනාධිපතිතුමා විහාරාධිකාරී ඊතල වැටුණුවේ ඥානතිලක නායක ස්වාමින් වහන්සේ බැහැදුටුවා. කොරෝනා මර්ධනයට රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිතුමා උන්වහන්සේ දැනුවත් කරනු ලැබුවා. එම වැඩපිළිවෙලට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරන බවයි මිරිසවැටිය විහාරාධිපති හිමියන් සඳහන් කළේ. අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ වෙතද ගිය ජනාධිපතිතුමා විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා ඇති මොහොතක රජයේ මුදල් පරිහරණය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තොරණු දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද දින මාධ්‍යට විශේෂ නිවේදනයක් නිකුත් කළා. උද්ගත වී ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත වීම සඳහා පාර්ලිමේන්තුව යලි රැස් කරන මෙන් ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරනු ලැබුවේ ඉකුත් අප්‍රේල් මාස 29 වෙනිදායි. 2020 වසර සඳහා වත්මන් රජය අයවැයක් ඉදිරිපත් කර නොමැති බවත් අතුරු සම්මත ගිණුම අනුව 2020 අප්‍රේල් මාස 30 වන දිනින් පසු රාජ්‍ය වියදම් දැරීමට ජනාධිපති ප්‍රමුඛ රජයට නීත්‍යානුකූල අවකාශයක් නොමැති
බවත් එම ලිපිය මගින් දන්වා තිබුණා. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එලෙස ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් හිටපු මුදල් අමාත්‍යවරයාට යොමු කිරීමට කටයුතු කළා. කරුණු 7කින් සමන්විතව එම පිළිතුරු ලිපිය යොමු කර තිබූ අතර වගකීම් සහගත ආර්ථික කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨයෙකු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට සහාය නොදෙන්නේ ඇයිද යන්න පිළිබඳව ජනාධිපතිවරයා එම පිළිතුරු ලිපියෙන් සිය කනස්සල්ල පළ කරන බවද දන්වා තිබුණා. මේ අතර පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ද පසුගිය දින කිහිපයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය අදහස් මාධ්‍යට ප්‍රකාශ කර සිටියා. එමෙන්ම අද දිනේදීද නීතිඥ ප්‍රේමලාත් සීදොලවත්ත මහතා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය පිළිබඳව කරුණු දක්වමින් මාධ්‍යට නිවේදනයක් නිකුත් කර තිබුණා. එම මාධ්‍ය නිවේදනයෙන් දන්වා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාවට අනුව කිසියම් වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතයි ජනාධිපතිවරයා සලකයි නම් එම මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය පවතින බවයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද දින මෙයට අදාළව මාධ්‍යට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනය මගින්ද දන්වා තිබුණේ ව්‍යවස්ථාවේ 153 වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසින් මුදල් වෙන් කර නොමැති ඕනෑම කාරණයක් සඳහා මුදල් වෙන් කිරීමට බලය ඇති බවයි. අදාළ කාරණය සඳහා පාර්ලිමේන්තුව විසින් වෙන් කරනු ලද මුදල් තිබේ නම් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බවත් ජනාධිපතිවරයා පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවන්නේ නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා සිය මාධ්‍ය නිවේදනයේ දන්වා තිබුණා. කොරෝනා මර්ධනයට විදේශයෙන් ලැබෙන මුදල් අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් විපක්ෂයෙන් කරනු ලබන චෝදනා සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා එම ලිපියේ කරුණු දක්වා තිබුණා. එම මුදල් වියදම් වෙන ආකාරය ගැන අධීක්ෂණය කිරීමට පරණ පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතු බව විපක්ෂයේ කණ්ඩායම ප්‍රකාශ කර සිටියද ආණ්ඩුවට විදේශයෙන් ලැබෙන සියලුම මුදල් මහ බැංකුවේ අදාළ පද්ධතිය හරහා මහා භාණ්ඩාගාරයට යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා දන්වා තිබෙනවා. විපක්ෂ ජනතාවට අසත්‍ය ප්‍රකාශ සිදු නොකරන ලෙසත් මෙම අවස්ථාවේ මැතිවරණය හා දේශපාලනය ගැන කතා කිරීම සම්පූර්ණයෙන් බැහැරකොට කොරෝනා වසංගතය පාලනය කිරීමටත් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත් අවධානය යොමු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. රාජ්‍ය මූල්‍ය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට රජයට සහාය දක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. යද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාද අදහස් පළ කළා. පාරිභෝගික අධිකාරිය සැමන්සා පරිප්පු පාලන මිල ඉවත් කරන ගැසට් නිවේදනය හරියට ජාතික වැදගත්කමක් ඇති පනතක් වගේ ගැසට් නිවේදනයක් වගේ නිකුත් කරලා තිබෙනවා. ඒක ඇත්තටම ඉතාමත් අසාධාරණ සහ වැරදි පනතක් පාරිභෝගික අධිකාරිය මේ කරලා තිබෙනවා. ඒ අත්‍රේ ඊයේ තමුන්නාස දකින්න ඇති කිරිපිටි මිල ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 35කින් වැඩි කරලා. මේ මොහොත බලන්න මිනිසුන්ට එදිනෙදා ආදායම් මාර්ග අහිමි වෙලා ජීවත් වෙන්න අමාරුයි. මේක ඉතාමත් අසාධාරණ. කොහෙද ආණ්ඩුව සාර්ථක? ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා COVID-19 මේ වසංගතයේ අවසන් වෙනතුරු මිනිසුන්ට ඕනේ ආහාර පාන ටිකවත් සාධාරණ විදිහකට ලබා දෙන්න මැදිහත් වෙන්න. මැයි පළවෙනිදා සිට රාජ්‍ය මූල්‍ය පවත්වාගෙන යාමට තියෙන නොහැකියාව. පළවෙනි දේ තමයි මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියට පස්සේ මාර්තු 10 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අයවැය චක්‍රලේඛයේ නමින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරු පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත මෙන්න මේ ලිපිය නිකුත් කළා. ඒ වගේම මූල්‍ය අර්බුදේ මේ තියෙන නීති විරෝධී මූල්‍ය ක්‍රියාවලිය නියැලෙන්න එපා. නීත්‍යානුකූලව ඒ අවශ්‍ය මුදල් සම්මත කරලා දෙන්න අපි ලෑස්ති අපි ඒක කරන්න සූදානම්. ජනාධිපතිවරයා විසින් සිදු කළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම මැතිවරණය පැවැත්වීමේ නීත්‍යානුකූලත්වයට හෝ නාම යෝජනා බාර ගැනීමේ නීත්‍යානුකූලත්වයට කිසිදු බලපෑමක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්පිල මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ 10-2 දෙවන රෝමානු වගන්තීන් කියන රජයේ නිවාඩු දිනයක නොපැවැත්විය යුත්තේ ඡන්දය මිසක් නාම යෝජනා බාර ගැනීම නෙවෙයි. ඊටාම සරලව මේක ලියලා තියෙනවා. ඒතර මේක ඊටාම පැහැදිලි. මේ රජයේ නිවාඩු දිනයක නොපැවැත්විය යුතුයි කියන සීමාව දාලා තියෙන්නේ ඡන්දය විමසීමේ දිනයට මිස නාම යෝජනා කාල සීමාවට නෙවෙයි.
තව දෙයක් තියෙනවා. ජනාධිපතිතුමා රජයේ නිවාඩු දිනයක මැතිවරණය පවත්වන දිනේ ලෙස නියම නොකළ යුතු වුණා. මේ පනතේ ඒ වගන්තියම 10.2 රෝමානු දෙවන උපවගන්තියේ කියනවා ජනාධිපතිතුමා දිනය ප්‍රකාශයට පත් කළාට පස්සේ ඒ දිනේ රජයේ නිවාඩු දිනයක් බවට පත් වුණොත් ඒ මැතිවරණ ක්‍රියාවලියට කිසිම බලපෑමක් නැත. දැන් මුලින්ම නාම යෝජනා සම්බන්ධයෙන් මේක අදාළම නැහැ. අදාළ වුණත් ඒ දිනේ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ඡන්ද ප්‍රකාශ කරාට පස්සේ නම් නිවාඩු ප්‍රකාශයට පත් කරේ. ඒකෙන් ඒ නිවාඩු ලබා දීමෙන් ඡන්ද විමසීමට බලපෑමක් නැහැ. ජනාධිපතිතුමා නාම යෝජනා කාල සීමාව ප්‍රසිද්ධියට පත් කළේ මාර්තු මාසේ 2 වෙනිදා. නිවාඩු දින විසිර පත් කරේ ඊට පස්සේ. එහෙමනම් ඊට පස්සේ කරපු දෙයකින් මැතිවරණයට කිසිම බලපෑමක් නැහැ කියන එක ඊටාම පැහැදිලිව මේ වගන්තියේ සඳහන් වෙනවා. ඒ නිසා මාර්තු මාසේ 16 වෙනිදා සිට 19 වෙනිදා දක්වා රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමෙන් මැතිවරණයේ පැවැත්වීමේ නීති අනුකූලත්වය හෝ විශේෂම මැතිවරණ කොමිසම කියන ආකාරයෙන් නාම යෝජනා බාර ගැනීමේ නීති අනුකූලත්වයට කිසිම බලපෑමක් නැහැ. මේකේ වාද කරන්නවත් දෙයක් ඉතුරු කරලා නැහැ. ඊටාම පැහැදිලිව මේ දේ තියෙන්නේ ඡන්ද විමසීම පවත්වන දිනයට මිස නාම යෝජනා කාල සීමාවට නෙවෙයි. මහර බන්ධනාකාරයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී සිදු වූ අනතුරකින් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා. අද අලුයම 3ට පමණ මහර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකු ලනු සහ ඇඳ ඇතිරිලි ආධාරයෙන් බන්ධනාගාර තාප්පයෙන් පැන යාමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේ රැඳවියන් පැන යාම වැළැක්වීම සඳහා බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් ඉහළට වෙඩි තැබීමක් සිදු කර ඇති බවත් එහිදී රැඳවියන් කිසිවෙකුටත් පලා යාමට නොහැකි වී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී එක් රැඳවියෙකුට තුවාල සිදු වී ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඉන් අනතුරුව එම රැඳවියා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය කොට්ටාසය වැඩිදුරටත් සඳහන් කළේ පලා යාමට උත්සාහ කළ තවත් රැඳවියන් 6 දෙනෙකු බන්ධනාගාර ආරක්ෂකාංශ විසින් සිය බහරයට ගෙන ඇති බවයි. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධ්‍යංශ විසින් මෙවන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම අදාළ සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකුට තුවාල ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. මද්ද්‍රව්‍ය ලෝලින් මද්ද්‍රව්‍ය ගන්න ඒගොල්ලෝ තියෙන දැඩි උමනාව නිසා බන්ධනාගාර තුල මද්ද්‍රව්‍ය නොමැති නිසා තමයි මේ ප්‍රශ්නේ වුනේ. නැත්නම් 1700 මේ ප්‍රශ්නේ වෙන්න ඕනේ. සිද්ධියෙන් මේ ගිහිල්ලා තින්නෙත් මං හිතන්නේ අවුරුදු 27ක වගේ ප්‍රමාණයකට බන්ධනාගාරට එන සොරකම් සම්බන්ධයෙන් සොරකම් 3කට 4කට එන කෙනෙක්. නමුත් එයාත් මද්ද්‍රව්‍ය ලෝලියෙක්. උඩින් ඇදවැටීමෙන් තමයි යා මිය ගියා කියලා අපිට දැන් උපකල්පනය කරන්න. ඒක අපිට තාම හරි නිශ්චිත වශයෙන් කියන්න බෑ. තාම අපිට අවශ්‍ය මරණ පරීක්ෂණ තාම තිබුණ නැති නිසා. ඩීල් දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස යහපාලන රජය බිඳවැටුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ ඩීල් එක මේ අද ඊයේ නෙමෙයිනේ 2015 අපි රටේ ජනතාවට කිව්වේ දූෂිතයන්ට දඬුවම් දෙනවා කියලා. එහෙම ඇවිල්ලා අපිට අවුරුදු 4මාරක් රට පාලනය කළා ඒක කරන්න බැරුව ගියා. අපි වෙනම අධිකරණ හැදුවා. හැබැයි නඩු නැහැ. නඩු දැම්මට ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඇයි මේවත් මම කියන්නේ මේක ඩීල් එකක්. උඹලා ආපුවම අපි බේරපල්ලා අපි ආපුවම උඹලා බේරපල්ලා. ඉතින් ඒ ඩීල් එක තමයි තාම යන්නේ. මං හිතන්නේ දැන්ටත් ওই ක්‍රියාත්මක වෙන්නේ මේ ඩීල් එක. දැන් මේ කතා කරන ඒවට ඔය ගිහිල්ලා සහභාගී වෙලා මේ කතා කරන්නේ මේ ඩීල් එකත් එක්ක. මම මේ කොවිඩ් වසංගතයට ඉස්සෙල්ලා මම රූපවාහිනී බැලීම නතර කෙරුවා. ඇයි නතර කෙරුවේ? රූපවාහිනියට ඇවිල්ලා මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු කියන බොරු අහන්න බැරුව මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු බහුතරයක් කියන අප පිට මේ අප පිට ඉන්න මැති ඇමතිවරු ඇවිල්ලා කට ඇරියොත් බොරු කියන්නේ මේ බොරු අහගෙන ඉන්න බෑ මොකද මේ හොර දෙටුවෝ ඇවිල්ලා මේ කියනවා මේ අපි හරි සුද්ධයි කිසි දෙයක් වෙලා නැහැ කියලා. ඉතින් බලන්නකො දැන් එහෙම කියද්දි රූපවාහිනිය බලන්න හිතන්නේ නැහැ. අපිට මේ ඩීල් ප්‍රශ්නේ තමයි තිබුණේ. මොකද ඩීල් එකක් තිබුණ නිසා ඒ එකම කෙනෙකුට නඩු දාලා හරියට මේක කරගන්න බැරුව ගියා. ඒ උසාවි හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් ඒ තුල තමයි අපිට මේ ආණ්ඩුවක් නැතුව ගියේ. මොකද හොරුන් නැවත බලයට එන්න අවස්ථාව ලබා දුන්නේ ওই ඩීල් අය. ලෝක මාධ්‍ය නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. ලෝක
මාධ්‍ය නිදහස් දිනයදයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් මැයි මාස 3 වෙනිදා ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස නම් කර තිබෙනවා. මාධ්‍ය නිදහසේ ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ මාධ්‍ය නිදහස් සඳහා ඇති අයිතියට ගරු කිරීම මෙන්ම මාධ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳව රජයන් හට පවතින යුතුයකම සිහිපත් කිරීමේ අරමුණිනුයි මෙම දිනය නම් කර තිබෙන්නේ. අදට යෙදී තිබෙන මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් විශේෂ භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කර සිටියා. අද දිනය මුළු ලෝකයේ පුරාම ලෝක මාධ්‍ය නිදහස් දිනය වශයෙන් සැමරුම් කරනවා. COVID-19 වසංගතයේ කරන කොටගෙන ඊටාම ජීවිත පරිත්‍යාගයෙන් කරන මාධ්‍ය මෙහෙවරක නිරත වෙන අවස්ථාවකයි නිදහස් මාධ්‍ය නිදහස් දිනය ලෝක පුරා සැමරෙන්නේ. ලෝකයේ ශිෂ්‍ය සම්පන්න සමාජවල සාධාරණ ලෙස විනිවිදභාවයෙන් යුතුව සත්‍ය තොරතුරු වලින් ලෝක ජනතාව දැනුවත් කිරීමේ වගකීම ඉෂ්ට කරන අධ්‍යතන මාධ්‍යකරුවට මේ අවස්ථාවේදී පැවරෙන වගකීම් ඉෂ්ට කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව සලසාගෙන ඔවුන්ට නිසි ලෙස වාර්තාකරණය කරන කොටගෙන ඇතිවෙන තර්ජන ගර්ජන හා බලපෑම් වලින් තොරව නිදහස් මාධ්‍ය හැසිරවීමට ඉඩ ප්‍රස්ථා ලබා දීම ලෝකයේ සියලුම වගකීම් යුක්තන්ගේ යුතුයකම හා වගකීම වෙනවා. ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිත කොට පෝෂණය කරන බව ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙන අතර අපගේ රජයේ බලයට පත්වීමෙන් පසු එතෙක් පැවතුන මාධ්‍ය වාරණ සීමා කිරීම දේශපාලන දඩයන් හා පරිගැනීම් සඳහා මාධ්‍ය යොදා ගැනීමේ සංස්කෘතිය මඩ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කරන්න මාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අපිට හැකියවීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට සහ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් අද දින ලිහිල් කර තිබෙනවා. මේ අතර මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 706ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඒ අද දින තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 15 දෙනාගෙන් ආසාදිතයින් 12 දෙනෙකුම නාවික හමුදා සමාජිකින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංග මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඊයේ දිනේ අනාවරණය වූ තවත් පුද්ගලයන් 3 දෙනෙකු එම නාවික හමුදා සමාජිකින්ගේ සමීපතමයින් බවටයි හඳුනාගෙන ඇත්තේ. මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 182ක් ලෙසට ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේත් පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් 10 දෙනෙකු රෝහල් වලින් පිටව යාමත් සමගයි. එමෙන්ම තවත් පුද්ගලයන් 516 දෙනෙකු වෛරසය ආසාදනය වී තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. දැඩි අවධානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් මේ වන විට වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට සහ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශමේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද සිට මහනුවර අකුරණ සහ කළුතර බේරුවල යන ප්‍රදේශයන්හි සංචරණ සීමාවන් ලිහිල් වනු ඇති. අප්‍රේල් මාසේ 14 වෙනි දින දක්වා සිට අද මේ මොහොත දක්වා හුදකලා ප්‍රදේශයක් හැටියට ක්‍රියාත්මක වුණා. තදින්ම මේ ප්‍රදේශයේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා අද දින මේ ලොක්ඩවුන් එක ඉවත් කරා. මේ අතර දැනට දින 30කට පමණ පෙර බේරුවල ප්‍රදේශයෙන් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමග පන්නිල චීනකොටුව මරක්කලාවත් යන ප්‍රදේශවල ජීවත් වූ පුද්ගලයන් 213 දෙනෙකු පමණ නිරෝධායන ක්‍රියාවලිය සඳහා පූර්ණානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබුණා. එම පිරිසෙන් නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 76 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂාව සහිතව පූර්ණානි සිට රැගෙන විත් බේරුවල පොලිසියේ ආරක්ෂාව සහිතව මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් වෙත බහර දීම ඊයේ සවස බේරුවල ප්‍රදේශයේදී සිදු වූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
මෙතර කොරෝනා වෛරස අසාධිතයෙකු වාර්තා වීමත් සමග වසා දැමුණු මරදාන ඉමාමුල් අරුස් මාවත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණය කොළඹ නගර සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් අද යලි විවෘත කරනු ලැබුවා. මෙතර බාහිර පුද්ගලයන් වෙත ඇතුළු වීමට නොහැකිව පොලිස් මාර්ග බාධක යොදා වසා දමා තිබූ වවුනියාව මහකච්චකොඩිය ගම්මානය ඊයේ සවස සිට බාහිර සබඳතා වෙනුවෙන් නැවත විවෘත කළ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ වවුනියාව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ ගම්මානය වෙත පිවිසෙන ස්ථානවල යොදා තිබූ මාර්ග බාධකද ඉවත් කර ගැනීමට කටයුතු කළ බවයි. මේ අතර කොළඹ ගුණසිංහපුර බස් නැවතුම්පළ ප්‍රදේශයේ සිටියේදී නිරෝධායනය වෙනුවෙන් මුලතිව් කේප්පප්පිලව් ගුවන් හමුදා කඳවුර වෙත ගෙනවෙත් සිටියේදී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් දෙදෙනෙකුගේ මල සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඊයේ සවස මුලතිව් ප්‍රදේශයේදී නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා. නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටියේදී ඇති වූ රෝගී තත්ත්වයක් මත වයස අවුරුදු 82ක් සහ වයස අවුරුදු 80ක් වූ පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබූ අතර මියගිය පුද්ගලයන්ගේ සිරුරු කොරෝනා නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශය නියෝග කොට තිබුණා. එහෙත් මුලතිව් ප්‍රදේශයේ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ආදාහනාගාරයක් නොමැති බැවින් මල සිරුරු මුලතිව් මුල්ලියාවේ සොසන භූමියේදී දර යොදා පිළිසීමට තීරණය කෙරුණා. රාත්‍රී කාලයේදී මුලතිව් සෞඛ්‍ය අංශ පොලිසිය සහ මුලතිව් ආරක්ෂක අංශ මැදිහත් වී අධිකරණ නියෝගයක් මත මල සිරුරු දර යොදා ආදාහනය කිරීමට කටයුතු කර තිබෙනවා. මෙතර ගාල්ලවරායේ නවතා තිබෙන නෞකාවක කාර්ය මණ්ඩලයක් රැගෙන නෙදර්ලන්තයේ සිට පැමිණි විශේෂ ගුවන් යානයක් අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වනු ලැබුවා. විශේෂ මානුෂීය හේතුන් මත 230ක නෞකා කාර්ය මණ්ඩලයක් සඳහා දිවයිනට පැමිණීම සඳහා අවසර දී ඇති අතර එසේ පැමිණි කාර්ය මණ්ඩලය මත්තල ගුවන්තොටුපළ තුලදී පූර්ණ විෂ බීජ හරණයට ලක්කොට පසුව බස් රථ මගින් ගාල්ලවරාය වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පාලනය කරනු ලබන දම්මිනා නිරෝධායන මධ්‍යස්ථානය තුළ දින 21ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයන් 9 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. ත්‍රිවිධ හමුදාව යටතේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 36ක් තුළ පුද්ගලයන් 4635 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. උදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබූ බේරුවල ප්‍රදේශයේ පන්විල සහ චීනකොරටුව ප්‍රදේශයත් එවැගේම මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ග්‍රාමයත් මේ සියල්ලක්ම අද දිනේ හුදකලා බවින් ඉවත් කරුන් ලැබුවා. මේ අනුව එම ප්‍රදේශ තවදුරටත් අනෙකුත් ප්‍රදේශ හා සාමාන්‍ය පරිදි ක්‍රියා සිදුවීමට කටයුතු කරනු ලබනවා. ඒත් එක්කම ලන්ඩන් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් අද දිනේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පාඨමාලා සඳහා ගොස් තිබෙන රාජ්‍ය සේවකයන් ඇතුළු 207 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට රැගෙනීමට නියමිතව තිබෙනවා. මොවුන් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කිරීමට කටයුතු සියල්ලක්ම සම්පාදනය කරලා තිබෙනවා. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් මේ දක්වා නිරෝධායන කරපු 4917 දෙනෙකු තම නිරෝධායන කටයුතු නිමවී තම නිවෙස් බලා ගොස් තිබෙනවා. අද දින වන විට නිරෝධායන මධ්‍යස්ථාන 36ක් තුළ 4635 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දෙවැනි පුරා ක්‍රියාත්මක ජන සුවය ව්‍යාපෘතියේ තවත් අධීරක් ලෙස රුපියල් මිලියන 2කට ආසන්න අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තෝගයක් මැද කොළඹ රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ රෝහලට පරිත්‍යාග කර තිබෙනවා. සූපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දෙවැනි පුරා ක්‍රියාත්මක ජන සුවය ව්‍යාපෘතියෙන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 4 වන පියවර අද ක්‍රියාත්මක වුණා. ඒ අනුව රුපියල් ලක්ෂ 19ක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තොගයක් මැද කොළඹ රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ රෝහලට පරිත්‍යාග කිරීම සිදු වුණා. මීට අත්‍යවශ්‍ය රෝහල් ඇඳන් ඇතුළු උපකරණ රැසක් ඇතුළත්. මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. විශේෂයෙන්ම මේ රෝහල් උපකරණ පරිත්‍යාගය අපි ආරම්භ කරේ
කොරෝනාවෙන් විපතටපත් වූ අපේ මාතෘභූමියේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගොඩනගා ගන්නට, සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩි දියුණු කරන්නට මේක අපේ වගකීමක්, මේක අපේ යුතුයකමක්. ඒ නිසා මේ අවස්ථාවේ අපි කොරෝනා උවදුර තුල සහන සැපීමේ වැඩසටහන හැටියට විශේෂයෙන් රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම අපි සිද්ධ කරනවා. මේන් සමස්ත සියලු දෙනා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ තරාතිලා මේ ભેද වලින් තොරව සියලුම දෙනාට සිතක් සැලසෙන නිසා තමයි සමූහය වශයෙන් අපි මේ පරිත්‍යාග ඉෂ්ට කරන්නේ. නිසා ඉදිරියට මෙතනම රණසිංහ ප්‍රේමදාස රෝහල උසස් මට්ටමකට ගෙනීම සඳහා කළ හැකි සියලුම පරිත්‍යාග අපි ඉෂ්ට කරනවා කියන එක මේ අවස්ථාවේදී සතුටින් ප්‍රකාශ කරමින් සෑම බිලන් වෙච්ච පුද්ගලයෙකුටම නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමින් ඒ සියලු දෙනාම සුවපත් වේවා. රටේ පවතින තත්ත්වයක් සමග අපට අවුරුදු සමරන්න බැරි වුණත් සියත අපේ හැම මොහොතම ඔබ ළඟින් සිටමින් ඔබට අස්වැසිල්ලක් ගෙන දුන්නා. ඉතින් අවුරුදු සැනකෙලින් නැති වුණත් නව තාක්ෂණය ඔස්සේ අවුරුදු උත්සවයක් පවත්වන්නට අප කටයුතු කළෙත් ඔබ නිසාමයි. සියත ඩිජිටල් අවුරුදු උත්සවයේ ඩිජිටල් අවුරුදු කුමරා කුමරිය සහ විවිධ ඇඳුම් තරගයේ අවසන් තරග අද රාත්‍රී 7 සිට සියත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්. ඒ සඳහා සහභාගී වීමට හැකි පහසුම ක්‍රමය යොදා ගනිමින් සියත ඩිජිටල් අවුරුද්ද මෙවර අපි ඔබට හඳුන්වා දුන්නා. ඒ අනුව සියත ඩිජිටල් අවුරුදු කුමරා අවුරුදු කුමරිය සියත ඩිජිටල් විවිධ ඇඳුම් තරඟාවලිය සියත අප විසින් සංවිධානය කළා. මෙම තරඟසව් සඳහා සහභාගී වන්නන්ට ඔවුන්ගේ දර්ශන WhatsApp මාර්ගයෙන් අපගේ ආයතනය වෙත එවීම සඳහා පහසුකම් සලසා තිබූ අතර ඒ අනුව තරඟාවලිය සඳහා සෑම ඉසව්වක් වෙනුවෙන්ම 25 දෙනෙකු බැගින් තෝරාගත්තා. එයනුව මෙම තරඟාවලියේ අවසන් වටේට සෑම ඉසව්වකින්ම 12 දෙනෙකු බැගින් තරඟකරුවන් 36 දෙනෙකු තේරීපත් වුණා. එම තරඟකරුවන් අතරින් ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන සඳහා හිමිකම් කියන්නේ කවුරුන්ද යන්න ඔබට දැක ගන්නට රාත්‍රී 7 සිට හැකියාව පවතිනවා. මෙම තරඟාවලිය විනිශ්චය කිරීමට ශේෂ්ත්‍රයේ ප්‍රවීණයින් වන ප්‍රවීණ නිලි සංගීතා වීරරත්න, ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ ශිල්පී ධනංජය බණ්ඩාර සහ ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පිනී ගයත්‍රී රණසිංහ මහත්මිය සහභාගී වනවා. අකුරස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව ගමන් කිරීමේ වරදට මස්කලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්ස ප්‍රදේශයේ සිට ශ්‍රීපාද ස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු මස්කලිය මවුසැක්කැලේ පොලිස් මුරපොලේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකුරැස්ස ප්‍රාදේශීය සභාවට අයත් යයි පැවසෙන ලොරි රථයකින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ සභාපතිවරයාගේ හේතුතුන් යයි පවසන සිව් දෙනෙකු අද පස්වරු 1ට පමණ මස්කලිය මවුසැක්කැලේ පොලිස් මුරපොළ පසු කර යාමට උත්සාහ දරා තිබෙනවා. එම පොලිස් මුරපොළේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි ගමන්ගත් කිසිවෙකුටත් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති බවට තහවුරුවෙන් පසුව ලොරි රථයේ ගමන්ගත් සියලු දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. COVID-19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට යාම සෞඛ්‍ය අංශ විසින් තහනම් කර ඇති අතර ශ්‍රීපාද ස්ථානයේද හැටන් මාර්ගය ඔස්සේ වන්දනාකරුවන්ට සහ සංචාරකයින්ට ගමන් කිරීම නලතන්නිය පොලිසිය විසින් තාවකාලිකව නතර කර තිබෙනවා. සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවටගත් අනෙක් සැකකරුවන් සිව් දෙනා ගමන්ගත් ලොරි රථයේ තිබී ගමන් මළු කිහිපයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා.
ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා සහ මෙම පිරිස මස්කලිය දක්වා ආරක්ෂක අංශ මගහරිමින් පැමිණීම කෙසේ සිදුවේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් 60 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දිස්ත්‍රික්ක 4කට හැර සෙසු දිස්ත්‍රික්කයන් වලට පනපා ඇති ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කර යලි එදිනම රාත්‍රී 8ට පනවනු ලබනවා. මේ අතර පසුගිය අප්‍රේල් මාස 17 වනදා පනවනු ලැබූ පරිප්පු සහ ටින් මාළු සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කෙරෙනවා. ඒ දිනම රාත්‍රී 8ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 6 වන බදාදා තෙක් රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මැයි 6 වන බදාදා රාත්‍රී 8ට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 11 වනදා තෙක් අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. මේ අතර මැයි 11 වනදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනු ලබන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල විශේෂඥ උපදෙස් මත පමණක් බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ. පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාර්ගෝපදේශන ඉල්ලා ලිපියක් යවා ඇති අතර පුද්ගලික බස් රථ හිමියන් විසින් සිදු කර ඇති ඉල්ලීම් සඳහා විශේෂ අවධානය යොමු කිරීමට පියවරගෙන ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. මේ අතර පරිප්පු සහ ටින්කල මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමටද රජය පියවරගෙන තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය මාර්තු මාස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් 1ක් රුපියල් 100ක් ලෙස උපරිම සිල්ලර මිලක් පනවනු ලැබුවා. එහෙත් එම අධිකාරිය නිකුත් කළ අතිවිශේෂ ගැසට පත්‍රයක් මගින් එම උපරිම මිල සීමාව ඉවත් කර තිබෙනවා. මේ අතර දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය පියවරගෙන තිබෙනවා. ඇඳිරි නීති කාලය තුළ පොල්ගහවෙල නගරයේදී සිදු කළ පරීක්ෂාවකදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උල්ලංඝනය කරමින් හා බලපත්‍ර නොමැතිව බේකරි නිෂ්පාදන විකිණු රථ දෙකක් පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර බේකරි අලෙවිකරුවන් හට නඩු පැවරීමට කටයුතු කර ඇති අතර ආහාර විනාශ කිරීමද සිදු කර තිබෙනවා. මගෙත් ලොරිය මම හයර් දුවදුව ඉන්නේ ආවිලා හයරකට එන්න කියලා. ඔයාට මෙහෙමයි. ඔයාට මේ වගේ මේ පෙට්ටි වලට කැම දාන්න හොඳ නැහැ කියන එක ඔයාට තේරෙන්නේ නැද්ද? බලන්න පෙන්නේ. ඒක ඔයාට කියලා දෙන්න ඕනේද? ආගේ දරුවන්ට නෝන්ලාට කන්න දෙන්නේ මේ වගේ පෙට්ටි වල කැම දාන්නද? ඔයාලා ගෙදර තියන්නේ කොහොමද? පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ඇසුරුම් 101ක් සහ ඇසුරුම් කිරීම සඳහා සූදානම් කර තිබූ කේරළ ගංජා මිලිග්‍රෑම් 51500ක් සමග පුද්ගලයෙකු ඊයේ නෙළුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඔහුගේ නිවසේ වැසිකිලි වලක අදාළ ගංජා සංගවා තිබී සොයා ගැනීමට නෙළුව පොලිසියේ නිලධාරීන් සමත් වී තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කරන්නේ අදාළ ගංජා තොගේ වටිනාකම රුපියල් 76500ක් පමණ වන බවයි. මඩකලපුව කරදිය නාරු පොලිස් වසමේ කාරක්කාඩු ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කරදිය නාරු පොලිසිය සමත් වී තිබෙනවා. මෙම ස්ථානයේ නීති විරෝධී මත්පැන් මිලිලීටර 1500ක්, ගෝඩා මිලිලීටර 212000ක් සහ ඒවා නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කරදිය නාරු පොලිස් ස්ථානාධිපති ඩී.එම්. සමරකෝන් මහතා ප්‍රකාශ කළේ ඇඳිරි නීති සමයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය බහුල වශයෙන් සිදුවන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. මේ අතර ගම්පොළ කුරුඳුවත්ත පොලිස් බසමට අයත් කරගල ප්‍රදේශයේ ලඳු කැලෑවක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී නීති විරෝධී මත්පැන් ලීටර 18700ක්, ගෝඩා ලීටර 57500ක් සමග ඒවා නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ තොගයක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම සිය සමාජ සත්කාරක සේවාවේ තවත් පියවරක් තබමින් මේකම්බ මහරෝහලේ දැඩි සත්කාර ඒකකය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මුළු මහත් ලෝකයටම බලපෑම් එල්ල කර ඇති
COVID-19 වෛරස තත්ත්වය ශ්‍රී ලංකාවේ ජන ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල කර අවසන්. එවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීම සඳහා මෙන්ම රෝගී තත්ත්වයට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා විපතට පත් වූ ජනතාවට විවිධ අයුරින් සහන ලබා දීමටත් ඩයලොග් සමාගම පෙරමුණගෙන කටයුතු කරමින් සිටිනවා. ඩයලොග් සමාගමේ ප්‍රජාසත්කාර වැඩසටහනේ තවත් සුවිශේෂී අධ්‍යයනයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 2000ක් ලබා දීමට එකඟ වීමේ වැඩපිළිවෙලෙහි පළමු අධීරය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය සියලු උපකරණ සපයා දී තිබෙනවා. ඩයලොග් ආයතනයේ මූල්‍ය පරිත්‍යාගයක් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සමග දෙවැනි රෝහල්වල දැඩි සත්කාර ඒකක නවීකරණය කිරීමේ වැඩසටහනේ මුල් අධීර විදිහට මිගමුව මහ රෝහලේ දැනට අක්‍රිය වෙලා පවතින ඇඳන් 10ක දැඩි සත්කාර ඒකකයේ වැඩ කටයුතු ආරම්භ වෙනවා. ඇත්තටම මෙම නවීකරණය කිරීම සඳහා මූල්‍ය දායකත්වයේ දක්වන ඩයලොග් ආයතනයට අපි තාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඩයලොග් ආයතනය අද අපිට මේ ලබා දීලා තියෙන දැඩි සත්කාර ඒකකවල තියෙන පහසුකම් සංවර්ධනය කිරීම සඳහා තාමත්ම වටිනා සහයෝගයක්. මේ ව්‍යාපෘති දිහා බලන්න ඕනේ අද තියෙන කොවිඩ් වසංගතය ගැන සිතලා විතරක් නෙමෙයි. මේ අනාගතයට කරන විශාල ආයෝජනයක්. මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ පුළුල් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය සිවිල් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර අවසන්. සුව සේවාවේ නිරත සියලු විරුවන්ගේ ජීවිතය බේරා ගැනීම හා සම්බන්ධව සිදු කරන ඍජු ක්‍රියාකාරකම් වලට සහාය වී COVID-19 රෝගීන්ට පමණක් නොව දීර්ඝකාලීනව දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය අනිකුත් සියලු රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම ඩයලොග් ආසියාටා PLC සමාගමේ මෙම සත්කාරයේ ප්‍රධානතම අපේක්ෂාවක්. ජීවන අරගලය ජය ගැනීම සඳහා පෙරෙමින් සමග උරුනුර ගැටෙමින් මාතල් අදින දිරිය කාන්තාවන් පිරිසක් අපට හමු වුණා. ඒ ත්‍රිකුණාමලය කොට්පේ ප්‍රදේශයෙන් මේ ඔවුන්ගේ කතාවයි. ගැහැණිය මිහිමත සියලු දුක් දරාගෙන ඒ දුක් මතින් ජීවිතය ජයගන්නට වෙරදරන දිරිය ගැහැණුන් අපට අනන්තවත් මේ මහ පොළව තුල හමු වනවා. දේශීය ආර්ථිකය බලගන්වන්නට මහඟු කාර්යභාරයකට උරදින්නියක් ලෙසයි දිරිය ගැහැණිය තුන් කල්හිම අප හැඳිනුවේ. ලෝක කම්කරු දිනය සමරා නොබෝ දිනක් ගතවීමටත් මත්තෙන් පිරිමින් සමග උරෙනුර ගැටෙමින් ජීවිතය ගැට ගසා ගන්නට ජීවන අරගලයක යෙදෙන අපූරු දිරිය කාන්තාවන් පිරිසක් අපට හමු වන ඒ ත්‍රිකුණාමලය කොට්බේ ප්‍රදේශයෙන්. සාමාන්‍යයෙන් දීවර රැකියාවේ නිරත වන්නේ පිරිමින්. නමුත් අද අප ඔබට කියන්නේ පිරිමින් සමග උරෙනුර ගැටි මාදල් අදින දිරිය කාන්තාවන් පිරිසක් ගැනයි. පොඩි එක්කෙනෙක් ඉන්නවා අම්මා අපේ අම්මා වයසයි අම්මා ගාව තියලා තමයි පොඩි එක්කෙනා දැන් දලා දෙන්නේ. අවුරුදු 5යි පොඩි එක්කෙනා. අපිට රුපියල් 5000ක් දීලා අපි කොහමද කොරෝනා මාස 6ක් තිබ්බොත් අපි ජීවත් වෙන්නේ. බෑ ඉතින් 5000ක් කරන්න. ඒක පවුල් වල ඉතින් පුංචි පැටවුන් අතර දෙනා ඉන්නවා. මට පිටි එකක්වත් ගන්න බෑ. නමපල්ලේ අපේ LTD කලබලකාරී අපි කලබල වලට අහුවිලා අවුරුදු 30ක් දුක් විඳ අපි දැන් මේ කොරෝනායි. මේ කඳුරේ අපි ඉන්නේ. ගැහැණිය සතු සුමට සියුමැලි බව අභිබවා මේ නැගෙන දහඩිය පවසන්නේ ගැහැණිය සතු අභිමානවත් ශක්තියයි. සැබවින්ම ඔවුන් දිරිය කාන්තාවන්ම බවයි. අවුවට වැසිසට පුරු මිනිසුන්නේ දෑතේ විරියෙන් රටවල් නැගුණේ ඒ මිනිසුන්නේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ.
COVID-19 වසංගත තත්ත්වය හමුවේ මෙවර වෙසක් උත්සවයේ සැමරීම් පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිසක් පිළිබඳවයි මේ අනාවරණය. සම්පත දෙමකුල සමරනු ලබන වෙසක් සතිය හෙට දිනෙන් ආරම්භ වනවා. තොරණ වෙසක් කලාප දන්සල් වලින් සමන්විත වන වෙසක් අසිරිය වෙනදට අප විඳගන්නේ මහත් බැතියෙන්. කෙසේ නමුත් පවතින වත්මන් තත්ත්වය හමුවේ ජනතාව එක්රැස් විය නොහැකි වීම හේතුවෙන් මෙවර වෙසක් කලාප තොරණ දන්සල් පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව නිවසේ සිට මෙවර වෙසක් දිනය සමරන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියේ. ඊයේ දිනේදීද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ නිවසේ සිට ආගමික වතාවත්වල නිරත වෙමින් වෙසක් කුඩු නිර්මාණය කරමින් සියල්ලන් එක්ව මෙවර වෙසක් දිනය සමරන ලෙසයි. කෙසේ නමුත් මෙවන් තත්ත්වයක් හමුවේ තවත් පිරිසක් දැඩි අසරණ තත්වයට පත්ව තිබෙනවා. මේ පින්බර වෙසක් මාසයේදී සිය ජීවනෝපාය පවත්වාගෙන යන පිරිසකුත් මේ වන විට දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙන්නේ තමන්ට මුහුණ දීමට සිදුවී ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන්. වෙසක් මාසයට දර්ශනීය ලෙස දැක බලා ගැනීමට හැකිවන තොරණ නිර්මාණකරුවන් මේ මාසයට සූදානම් වන්නේ ඊට මාස ගණනකට හිත සිටයි. එහෙත් එලෙස වෙහෙස වී නිර්මාණය කරන තොරණ ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා. තොරණ නිර්මාණකරුවන්ගේ සංගමය සියත අපට ප්‍රකාශ කර සිටියේ මෙවර COVID-19 වසංගතය හමුවේ සිය නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීමෙන් තමන් දැඩි ලෙස අසරණ තත්වයට පත්ව ඇති බවයි. මේ හේතුවෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුව තමන්ට කිසියම් සහනයක් සලසන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. පසුගිය වසරේ ඇති වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් නිර්මාණ ශිල්පීන් වන අප සියලුම දෙනාට පසුගිය වසරේ එම නිර්මාණ කටයුතු ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකි වුණා. පසුගිය රජයට එය දැනුවත් කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් අපි නිර්මාණ ශිල්පීන් වෙනුවෙන් එම රජය ගත්තේ නැහැ. නමුත් එළඹෙන වෙසක් උත්සවය සඳහා දැඩි විශ්වාසයක් තිබ්බ තොරන් නිර්මාණ ශිල්පීන්ට එම එළඹෙන වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි කියලා. නමුත් අවාසනාවකට වාගේ ලෝක කොරෝනා වසංගතය රට පුරා දීප ව්‍යාප්තව පැතිරීම හේතුවෙන් මෙම වසරේ ඉදිකරනු ලැබූ වෙසක් තොන කිසිම නිර්මාණ ශිල්පියෙකුට ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් නිර්මාණ ශිල්පියා ඉතාමත් ආර්ථික අපහසුතාවයකට ලක් වෙලා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු සියලුම විද්වත් මණ්ඩලය මේ නිර්මාණ ශිල්පීන් සඳහා ඔබතුමන්ලාගේ විශේෂ අවධානය යොමු කොට එම නිර්මාණ ශිල්පීන් රැකගෙන ඉදිරි වෙසක් උත්සව සඳහා තොරන් ප්‍රදර්ශනය කිරීමටත් මෙම නිර්මාණ ශිල්පීන්ට යම්කිසි අරමුදලක් ලබා දෙන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමින් නිමවට පත්වනවා. දවස් නිසුම් කරන තවත් පුවත් දැනගන්නෙක් වන්න www.siyanews.lk අපගේ වෙබ් පිටුවට. යලිත් මෙමු රාත්‍රී 9:35ට. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.